හරි. ළමයි. හොඳයි. අපි දැන් ළමයි ගිය සතියේ ඔයගොල්ලන්ගේ 9 ශ්‍රේණියේ 6 වෙනි පාඩම නේ සාධක පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරා. හරි ප්‍රශ්නත් එක්ක අද අපේ ළමයි තියෙන්නේ මේ ඊළඟ අලුත් පාඩම ප්‍රත්‍යක්ෂ පාඩම. හරි දාන මාතෘකාව ප්‍රත්‍යක්ෂ. හරි 7 වෙනි පාඩම. හරි 7 වෙනි පාඩම. දැන් ඔයගොල්ලන් ළමයි පළවෙනි වාරයට අපිට පාඩම් 9යි තියෙන්නේ ගණිතේ. හරි. එතකොට මේ පාඩම් 9න් තමයි දැන් ඔකමත් ඔයගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ හරි මේ මාසේ ඉස්කෝලේ පටන් ගන්නවා. බස්නාහිර පළාතේ. එතකොට ළමයි අප්‍රේල් මාසේ කොහොමත් ටෙස්ට් එකක් තියෙනවා. හරි අප්‍රේල් මාසේ ටෙස්ට් එකට මේ පාඩම් 9න් තමයි ප්‍රශ්න එන්නේ. හරි පළවෙනි පාඩම් 9න්. සහ ඊට අමතරව 8 පන්තියේ ඒවා සම්බන්ධ වෙනවා. හරිද? හොඳයි. ප්‍රත්‍යක්ෂ මාතෘකාව දාන්න. ප්‍රත්‍යක්ෂ. ඒතර පේපර්ස් ටික ළමයි අරන් කරන්න ඕනේ හරියටම. මම ඔයාලා ළමයි පේපර්ස් අරන් ගිහිල්ලා තියෙන්නේ. හරි පේපර් එකේම උත්තර ලියන්න ඉඩ දීලා තිනවා. ඒ ටික වැදගත්. දැන් අපිට ළමයි ලබන මාසේ එතකොට කොහොමත් ආයතනවල පන්ති පටන් ගන්න පුළුවන්. හරි මිනවගොඩ එක්මි ආයතනයේ සහ කෙහෙල්ලැල්ලේ ආයතනයේ. හරි. දැන් මේ මාසේ කොහොමද ළමයි ඔයගොල්ලන්ගේ එතකොට මේ පාඩම් ටික සම්පූර්ණ වෙනවා. හරි පළවෙනි පාඩම් 9 කම්ප්ලීට් වෙනවා. හොඳයි. මාතෘකාව දාන්න ප්‍රත්‍යක්ෂ. හරි නේද? හරි. එතකොට මේක 9 ශ්‍රේණියට ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකේ හරිද? අලුතෙන් ආපු පාඩමක්. ප්‍රත්‍යක්ෂ කියන පාඩම. හරි කලින් සිලබස් එකේ මේ ප්‍රත්‍යක්ෂ කියන පාඩම තිබ්බේ නැහැ. හරි. මේක පොඩි පාඩමක්. හරිද? මේකේ මූලික කොටස් අපිට 5ක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රත්‍යක්ෂ. එතකොට ළමයි මේ ප්‍රත්‍යක්ෂ කියන වචනේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අහලා තියෙනවද? ප්‍රත්‍යක්ෂ කියන වචනේ අහලා තියෙනවද? ප්‍රත්‍යක්ෂයි කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ප්‍රත්‍යක්ෂයි කියලා පාවිච්චි කරන්නේ මොකක් සඳහාද? ඈ? දැන් මොකක් හරි දෙයක් නිකන් අපි කියනවා ඇඟට ගුණයි නම් නේද? හරි. ඒක ඇඟට අපි කියනවා ප්‍රත්‍යක්ෂයි කියලා. දැන් අපි ගත්තොත් ඔයගොල්ලන්ට මොනවා හරි හෙම්බිරිස්සාවක් හරිනේ. හරිද? ඒ වගේ වෙලාවක සමහන් පැකට් එකක් බොන්න කියන්නේ. නේ? ඒකට ඇඟට ප්‍රත්‍යක්ෂ වෙනවා. හරි. ඒ වගේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මේ ප්‍රත්‍යක්ෂයි කියන වචනේ පාවිච්චි කරාට ළමයි ගණිතයේදී මේ ප්‍රත්‍යක්ෂ කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ. හරි. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ අපි ළමයි ගණිතයේදී අපිට කෙලින්ම හරිද නිතදින්ම හරි ඔප්පු කිරීමකින් තොරව හරියටම නේ හරි කියලා කියන්න පුළුවන් දේවල් දිනනවා. ගණිතයේදී හරි අපිට ඔප්පු කිරීමකින් තොරව නේ නිතතිම්ම ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සත්‍යයයි හරි කියන 100%ක් සත්‍යයයි 100%ක් හරි කියලා කියන්න පුළුවන් දේවල් දිනනවා. අන්න ඒවට අපි ළමයි ගණිතයේදී පාවිච්චි කරනවා ප්‍රත්‍යක්ෂ කියන නම ප්‍රත්‍යක්ෂ. හරි. එතකොට ළමයි දැන් මේ ප්‍රත්‍යක්ෂ ගැන මුලින්ම හොයාගෙන තියෙන්නේ යුක්ලිඩ් කියන ගණිතඥයා. හරි යුක්ලිඩ් කියන ගණිතඥයා තමයි මේ ගණිතයේ මූලික ප්‍රත්‍යක්ෂ හොයාගෙන තියෙන්නේ. හරි යුක්ලිඩ් කියන ගණිතඥයා. හරි. එතකොට මේ යුක්ලිඩ් කියන ගණිතඥයා අපිට වැදගත් වෙන්න හේතුව තමයි දැන් මේ පාඩම ළමයි අපිට දැන් වැදගත් වෙනවා දැන් 10 පන්තිය 11 පන්තිය වලට ඕගොල්ලෝ එද්දි ඔයගොල්ලන්ට ළමයි තියෙනවා ජ්‍යාමිතිය කියලා කොටසක්. හරි 10 ශ්‍රේණිය දැන් 9 පන්තියෙත් අපිට හම්බ වෙනවා. හරි දැන් මේ පාඩමෙත් අපි ජ්‍යාමිතියේ ප්‍රශ්න එහෙම හදනවා. ජ්‍යාමිතිය. හරි ප්‍රමේයන්. සමහරවිට ඔයගොල්ලෝ අහලා ඇති නැත්නම් කමක් නැහැ. අපි 10 පන්ති ඉඳන් තමයි මේ ප්‍රමේයන් ඒකම ජ්‍යාමිතිය ඉගෙන ගන්න හදන්නේ. පටන් ගන්න 10 පන්තියේ සහ 11 පන්තියේ. ඒතර ඒවා ඕලෙල් පේපර් එකෙත් අහනවා. ජ්‍යාමිතිය කියන කොටස ඉතාමත් වැදගත්. හරි. එතකොට මේ ජ්‍යාමිතිය ගැන හොයාගත්ත ගණිතඥයා තමයි යුක්ලිඩ්. හරි යුක්ලිඩ් කියන ගණිතඥයා. එයා තමයි ළමයි මේ ප්‍රත්‍යක්ෂ ගැන අදහස ඉදිරිපත් කරන්නේ සහ ප්‍රත්‍යක්ෂ නම් කරන්නේ. ඒතකොට ළමයි එයා හොයාගත්ත ප්‍රත්‍යක්ෂ පහක් තියෙනවා. අපි මේ පහ තමයි මේ පාඩමේදී ඉගෙන ගන්න. හරි. ඒතර ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ ළමයි ඔප්පු කිරීමකින් තොරව මේ 100%ක් හරියටම නැත්නම් නිතතින්ම නේ හරි කියලා අපිට කියන්න පුළුවන් ගණිතමය ප්‍රකාශන.
අපි ගණිතයේදී ප්‍රත්‍යක්ෂ ලෙස හඳුන්වනවා. හොඳයි. අපි ඉස්සෙල්ලාම ලියමු පොඩි හැඳින්වීමක්. මාතෘකාව දැම්ම නේද? ප්‍රත්‍යක්ෂ 7 වෙනි පාඩම. හරි. ලියන්න මෙහෙම. ලියන්න. ලියන්න. ඔප්පු කිරීමකින් තොරව 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 හරිද නිතැතිම්ම ඔප්පු කිරීමකින් තොරව හරි නිතැතිම්ම ඔප්පු කිරීමකින් තොරව හරිද නිතැතිම්ම නැත්නම් හරියටම හරි නිතැතිම්ම කියලා කියන්නේ හරියටම සත්‍යයයි නිතැතිම්ම සත්‍යයයි හරි ඔප්පු කිරීමකින් තොරව නිතැතිම්ම සත්‍යයයි සලකන ප්‍රකාශ ඔප්පු කිරීමකින් තොරව නිතැතිම්ම සත්‍යයයි හැඟෙන. ඒ කියන්නේ හරියටම හරි 100%ක් හරි. හරි. දැක්ක ගමන් කිව්ව හැකි 100%ක් මේක හරි කියලා. හරි. ඔප්පු කිරීමකින් තොරව නිතැතිම්ම සත්‍යයයි හැඟෙන ප්‍රකාශන ගණිතයේදී ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ. ගණිතයේදී ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ. හරි ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ. හොඳයි. හරි. එතකොට ළමයි අපි මේ ගණිතයේදී මේ අපි දැන් මේ පාඩමේ ඉගෙන ගන්නවා ප්‍රත්‍යක්ෂ ළමයි කීයක්ද? 5ක්. හරිද? එතකොට මේ යුක්ලිඩ් කියන ගණිතඥයා හොයාගෙන තියෙන ප්‍රත්‍යක්ෂ 5ක්. දැන් ඔයගොල්ලන්ට මේක කියලා දෙද්දි තේරෙනවා මේවා හරියටම හරි කියලා. හරි? මේ ප්‍රත්‍යක්ෂ 5ක් අපිට ළමයි ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ මූලික ප්‍රත්‍යක්ෂ ගැන ළමයි යුක්ලිඩ් කියන ගණිතඥයා තමයි හොයාගෙන තියෙන්නේ. දැන් අපි යා හොයාගත්ත මේ ගණිතඥයා හොයාගත්ත මේ ප්‍රත්‍යක්ෂ 5 ඉගෙන ගන්න හදන්නේ. හරි? එතකොට ළමයි අපි ගණිතයේදී මූලික ප්‍රත්‍යක්ෂ 5ක් භාවිතා කරනවා. ලියන්න මෙහෙම රූලක් ඇරලා ලියන්න ගණිතයේදී මූලික ප්‍රත්‍යක්ෂ 5ක් භාවිතා කරයි. ගණිතයේදී මූලික ප්‍රත්‍යක්ෂ 5ක් භාවිතා කරයි. හරි. මූලික ප්‍රත්‍යක්ෂ 5ක් භාවිතා කරයි. හොඳයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ 5 අපි ඉගෙන ගත්තාම මේ පාඩම සම්පූර්ණ වෙනවා. දාන්න පළවෙනි ප්‍රත්‍යක්ෂය. හරි. ප්‍රත්‍යක්ෂ 1. හරි. පළවෙනි ප්‍රත්‍යක්ෂය.
දැන් මම මේ පළවෙනි ප්‍රත්‍යක්ෂය ඔන්න කියලා දෙන්න යන්නේ. හොඳට අහගන්න. හරිද? ප්‍රත්‍යක්ෂය 1. හරි. මම දැන් මේක ලියන්න කලින් ඉස්සෙල්ලාම කියලා දෙනවා. මේ ප්‍රත්‍යක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ කියන එක. හරි. දැන් මම පොඩි උදාහරණයක් දීලාම ඕගොල්ලන්ගෙන් අහලා බලමු. ඕගොල්ලන්ටත් ඒක තේරෙන්න ඉබේ. හරි. එතකොට මම අපි ගමු මෙතන උදාහරණයක් අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. හරි අපි ගමු කවුද? ඈ මම ගන්නවා චමිදුවයි නිලංගවයි. කො චමිදු ඉන්නව නේද? ඉන්නවා හරි. නිලංග නිලංග ඉන්නවා. දැන් ඔන්න අනිත් ළමයිට අහගන්න. මම උදාහරණයක් ගන්න හදන්නේ මේ පළවෙනි ප්‍රත්‍යක්ෂය කියලා දෙන්න. හොඳට තේරෙනවා හොඳට අහගෙන ඉන්න. මම දැන් ගන්නවා චමිදුව සහ නිලංග. එතකොට මෙන්න මම. හරිද? මම. එතකොට තමයි චමිදු. හරිද? දැන් මම මෙන්න දෙයක් කියනවා. චමිදු මගේ නෑදෑයෙක්. හරිද? චමිදු මගේ නෑදෑයෙක්. මොකද්ද? මගේ ඥාතියෙක්. චමිදු මගේ නෑදෑයෙක්. ඊට පස්සේ නිලංග හරි නිලංගත් මගේ නෑදෑයෙක්. හරි? එහෙම හිතන්න එකමට. චමිදුත් මගේ නෑදෑයෙක්, නිලංගත් මගේ නෑදෑයෙක්. එතකොට තමයි මම අහනවා චමිදු සහ නිලංග නෑදෑයෝ වෙනවද නැද්ද? කල්පනා කරලා කියන්නේ. නිකමට හිතන්න චමිදු කියන එක්කෙනා මගේ නෑදෑයෙක්, නිලංග කියන එක්කෙනාත් මගේ නෑදෑයෙක්. මම අහනවා ඔයගොල්ලන්ගෙන් චමිදු සහ නිලංග පුතාලා නෑදෑයෝ වෙනවද නැද්ද? මෙහෙම වුණා නම් චමිදු මගේ නෑදෑයෙක් වුණා නම් නිලංගත් මගේ නෑදෑයෙක් වුණා නම් මම අහනවා මේ දෙන්න චමිදුයි නිලංගයි නෑදෑයෝ වෙනවද නැද්ද? වෙනවා. ඔව්. අන්න තමයි අපිට මේක නිතින්ම කියන්න පුළුවන් ස්ථීරවම. චමිදුත් මගේ නෑදෑයෙක් වෙනවා නම් නිලංගත් මගේ නෑදෑයෙක් වෙනවා නම් චමිදුයි නිලංගයි අනිවාර්යයෙන් මොනවා වෙනවද? නෑදෑයෝ වෙනවා. ඉතින් ළමයි ඕක තමයි පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් කියවෙන්නේ. මම මේ උදාහරණයක් කිව්වේ පළවෙනි ප්‍රත්‍යක්ෂයට අදාළ උදාහරණයක්. හරි? පළවෙනි ප්‍රත්‍යක්ෂයට අදාළ උදාහරණයක් මම කිව්වේ. හරි? තව එකක් ඔන්න අහගන්න. හරි? ඔන්න තව එකක් අහගන්න. අඹ ගෙඩියක මිලයි දොඩම් ගෙඩියක මිලයි සමානයි නම්. හරි? අඹ ගෙඩියක මිලයි නාරම් ගෙඩියක මිලයි. අපි නාරම් කියනකම් හරි අහගන්න. මම කියනවා අඹ ගෙඩියක මිලයි නාරම් ගෙඩියක මිලයි සමානයි. ඒ වගේම අඹ ගෙඩියක මිලයි ඇපල් ගෙඩියක මිලයි සමානයි. මම මොකද කියන්නේ? හරි? මම කියනවා නාරම් ගෙඩියක මිලයි අඹ ගෙඩියක මිලයි සමාන වෙනවා. නාරම් ගෙඩියක මිලයි අඹ ගෙඩියක මිලයි සමාන වෙනවා. ඒ වගේම ඇපල් ගෙඩියක මිලයි අඹ ගෙඩියක මිලලු සමාන වෙනවා. මම අහනවා නාරං ගෙඩියක මිලයි ඇපල් ගෙඩියක මිලයි සමාන වෙනවද නැද්ද? නාරං ගෙඩියක මිලයි ඇපල් ගෙඩියක මිලයි සමාන වෙනවද නැද්ද? මේ දෙකේ මිලවල් සමානයි. මේ දෙකේ මිලවල් සමානයි. එහෙනම් මම අහනවා මේ දෙකේ මිලවල් මොකද වෙන්නේ? ඔව් සමාන වෙනවා. දැන් හිතන්නකො ළමයි නාරං ගෙඩියක් රුපියල් 30යි. එතකොට ඇපල් ගෙඩියක රුපියල් 30ක් වෙන්නේ නේ? එතකොට හරිද නාරං ගෙඩියක් 30යි නම් අඹ ගෙඩියක් 30ක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ දෙකේ මිලවල සමානයි කියන්නේ ඇපල් ගෙඩියකුත් රුපියල් 30ක් වෙන්න ඕනේ. නේ? නාරං ගෙඩියක මිලයි අඹ ගෙඩියක මිලයි සමානයි. මම නිකන් ගන්නවා 30යි. එහෙනම් අඹ ගෙඩියක මිලයි ඇපල් ගෙඩියක මිලත් සමාන නම් ඒකත් 30ක් වෙනවා. එහෙනම් මේ දෙකේ මිලවල මොකද වෙන්නේ මේ? සමානයි. හරි ඔය වගේ ඕන තරම් මේ පළවෙනි ප්‍රත්‍යක්ෂයට අදාළ උදාහරණ කිව්ව හැටි. එහෙනම් ළමයි දැන් මේ පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් කියවෙන්නේ හරිද? එකම රාශියකට සමාන වන අපි මේවට කියන්නේ මොනවාද රාශි. හරි රාශි. එකම රාශියකට සමාන වන රාශි මොකද වෙන්නේ? එකිනෙකට සමාන වෙනවා. මෙයා තමයි එකම රාශිය. මේ රාශියට මේ රාශියත් සමාන වෙනවා මේ රාශියත් සමාන වෙනවා නම් මේ රාශි දෙකත් මොකද වෙන්නේ? එකිනෙකට සමාන වෙනවා.
ඕක තමයි ළමයි අපේ ප්‍රත්‍යක්ෂ පාඩමේ පළවෙනි ප්‍රත්‍යක්ෂය. මට කියන්න මේ ප්‍රත්‍යක්ෂයෙන් කියවෙන දේ තේරෙනවද? කියවෙන දේ තේරුම් ගන්න ඕනේ. හරි අපි එන ලියමු මෙව ප්‍රතිපැන්න ලියුවා නම් හොඳයි. හරි ප්‍රත්‍යක්ෂ අංක 1 අපි ලියන්න හදන්නේ වචනෙන් ලියන්න මෙහෙම එකම රාශියකට සමාන වන රාශි එකම රාශියකට සමාන වන රාශි එකිනෙකට සමාන වේ. එකිනෙකට සමාන වේ. එකිනෙකට සමාන වේ. එකිනෙකට සමාන වේ. හරි. මම දැන් මෙන්න මේක මෙහෙම ලියනවා. ඔන්න අහගන්න. හරිද? ඊළඟට A කියන එක සමානයි ළමයි. අපි ගත්තොත් හරි B කියන එක කියන සමාන වෙනවා A ට. හොඳට අහගන්න. B කියන එක කියන A ට සමාන වෙනවා. ඊට පස්සේ C කියන එක කියනත් A ට සමාන වෙනවා. මට කියන්න මෙතන අපිට කියන්න පුළුවන් වැදගත් දේ මොකද්ද? හරිද? B කියන එක කියනත් A ට සමානයි. C කියන එක කියනත් A ට සමාන නම් අපිට කිව්වේ හැටි මොකක් වෙනවා කියලාද? B සහ C සමාන වෙනවා කියලා. ඉතින් ඕක තමයි ළමයි අපි මේ ප්‍රත්‍යක්ෂය ලියන විදිය. හරිද? දැන් ඔබ වචනේ දුන්නානේ නේ. හරිද? ඒකට ඕන තරම් මම උදාහරණ දෙකකුත් ඕගොල්ලන්ට කිව්වා. හරි. ඔය තව උදාහරණ ඕන තරම් තියෙනවා මේ ප්‍රත්‍යක්ෂාංකයකට උදාහරණ. හරිද? අපි ඔක මෙහෙම ලියමු. හරිද? A කියන එක කියන සමානයි B ට. හරිද? ඒ වගේම A කියන එක කියන සමානයි C ට නේ. හරි B A ට සමානයි C A ට සමාන නම් ඒ විදිහට අපිට කිව්වේ තමයි B හා C මොකක් වෙනවද? සමාන වෙනවා. හොඳයි. ලියාගන්න. හරි B සමානයි A ඒ වගේම C සමානයි A. මෙතන වුණා අපි හා කියලා දාමු නේ. B සමාන වෙනවා A ට C සමානත් වෙනවා A ට නේ. B ගියගේ E ගියගේ සමානයි C ගියගේ E ගියගේ සමානයි. එහෙනම් B ගියගේ C ගියගේ මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. B සමානයි A ට C සමානයි A ට නම් හරි B සමාන වෙනවා C ට. පළවෙනි ප්‍රත්‍යක්ෂය. ඉක්මන් කරන්න. හරි. හොඳයි. දැන් ළමයි මම මේකෙන් අපිට සම්බන්ධ ගානක් මම හදලා පෙන්නන්නම්. හරිද? ඉක්මන් කරන්න. හරි. හොඳයි. දැන් එන්න අපි එමු ළමයි 7 1 අභ්‍යාසයට. 7 1 අභ්‍යාසය. හරි. 7 1 අභ්‍යාසය. 7 1 අභ්‍යාසය. හරි. දැන් මේ ඉගෙනගත්ත ප්‍රත්‍යක්ෂයේ පාවිච්චි කරලා මම ගානක් හදන්න හදන්නේ 7 1 අභ්‍යාස දාන්න ඉක්මන් කරන්න 7 1 අභ්‍යාසය ප්‍රශ්න අංක 1
7 එක අභ්‍යාසය. හරි ඉක්මන් කරන්න. හරි හැමෝටම ටියුට් එකක් තියනවද? හතේ එක අභ්‍යාසය. හරි නේද? හා. right. ඉක්මනට අපි ගාන කියමු ළමයි. AB සහ CD සරල රේඛා X හිදී ඡේදනය වේ. රූපයේ DXB කෝණයයි DXY කෝණයයි සමාන වේ. AXC කෝණයේ අංශක 70ක් නම් BXY කෝණයේ විශාලත්වය සොයන්න. හරි. ඉස්සලා මේ රූපය අරගන්න. මේක තමයි දීලා තිනවා මෙන්න මේ AB රේඛාවයි. රූපය අරින්න AB සරල රේඛාවයි. ඊට පස්සේ CD සරල රේඛාවයි. CD සරල රේඛාවයි. මෙන්න මේ ලක්ෂ්‍යයේ ඡේදනය වෙනවලු. මෙතන තමයි ලක්ෂ්‍ය X ලු. හරි. තව රේඛාවක් මෙහාට ඇදලා තිනවා XY. නේ? XY රේඛාවක් ඇදලා තියෙනවා. හරි. කකාගේ රූපය අරගන්න. හරි. AB සහ CD සරල රේඛා X හිදී ඡේදනය වේ. ඡේදනය වෙනවා කියන්නේ කැපෙනවා. මේ සරල රේඛා දෙක මෙන්න මෙතන කැපිලා තියෙනවා. එතන ලක්ෂ්‍ය X. හරි. රූපයේ DXB කෝණය අන්න. මට ඔන්න ඔය DXB දැන් අපිට ළමයි ගානේ දීලා තියෙනවා මෙහෙම. රූපයේ හරිද? DXB කෝණයේ විශාලත්වයේ සමාන වෙනවලු DXY කෝණයේ විශාලත්වයට. මෙන්න මේ කෝණයයි මේ කෝණයයි සමාන වෙනවලු. ඒ වගේම දීලා තියෙනවා ළමයි AXC කෝණයේ අගය අංශක කීයද? 70ක් කියලා දීලා තියෙනවා. ඒ දෙක ලියා ගන්න පැත්තකින්. ගානේ මෙහෙම අපිට දීලා තියෙනවා. මේවට අපි කියන්නේ දත්ත කියලා. ගානක දෙන ඒවට අපි කියනවා දත්ත. හරි. මේ රූපේ මේ කෝණ දෙක සමාන වෙනවලු. මේ කෝණේ අංශක 70ක් වෙනවලු. හරි. එහෙමයි ගානේ දත්ත දීලා තියෙන්නේ. හා. DXB කෝණේ කො බලන්න. DXB මෙන්න කෝණේ. මාක් කරගන්න. DXB කෝණේ මේ කෝණේ DXY කෝණේ කො. DXY මේ කෝණේ. ළමයි සමානයි. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. හරි නේද? DXB කෝණය තමයි මේ තියෙන්නේ. DXB කෝණය. මේ තියෙන්නේ BXY කියන්නේ මේ කෝණය. BXY. දැන් මේ කෝණේ අංශක 100ක් නම් මෙයා 100ක් වෙන්න ඕනේ. මෙයා නිකන් මම අලිය දුන්නේ. මේ අංශක 50ක් නම් මෙයාත් 50ක් වෙන්න ඕනේ. හරි. අපි දන්නේ නැහැ කීයද කියලා බලමු. හොඳයි අහගන්න. මේ කෝණයයි මේ කෝණයයි සමානයි. මේ කෝණයට එනාගේම තමයි මේ කෝණයටත් එන්නේ. හරි. AXC කෝණය අංශක 70යි. ඔය AXC කෝණය AXC කෝණය. මේක ළමයි අංශක 70යි. ගාගන්න. මේ කෝණය අංශක 70යි. මාක් කරගන්න. AXC කෝණය අංශක 70යි. හරි. ඒක මාක් කරගන්න. මේ කෝණ දෙක සමානයි. හරි මම පොඩ්ඩක් ඒක පෙන්නන්නම් මේ කෝණ දෙක තමයි සමාන කියලා දීලා තියෙනවා අපිට. මේ කෝණ දෙක සමානයි. මෙයා 70යි. හරි. අපේ ළමයි දැන් අහනවා මොකක්ද අහන්නේ? ගානේ අහන්නේ මෙහෙමනම් අහන්නේ DXY කෝණයේ අගය DXY කෝණයේ අගය හොයන්න ඕනේ. කොහොමද දැන් ඔක හොයන්නේ? DXY කෝණය අගය වෙන්නේ. ඔව්. දැන් හොඳට ළමයි බලන්න මෙහෙම දෙයක් අපිට කිව්වේ හැටි. දැන් මෙතන තියෙනවා ළමයි ප්‍රතිමුඛ කෝණ. මතකද? අර සරල රේඛාව දෙකක් ඡේදනය වුණාම සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා අපිව දන්නවා. හරි මේ සරල රේඛාවයි මේ සරල රේඛාවයි ඡේදනය වුණාම මෙන්න ප්‍රතිමුඛ කෝණ. නේ? මෙන්න ප්‍රතිමුඛ කෝණ. එහෙනම් අපිට කියන්නේ මෙයා 70 නම් මෙයා කීයක් වෙනවද? 70ක් වෙනවා. හරි. අපි ඉස්සෙල්ලාම ලියමු. හරිද? DXB කෝණය. මොන බලන්න හදන විදිය DXB කෝණය ළමයි 70ට සමාන වෙනවා. එයි මොන කෝණින්ද?
ප්‍රතිමුඛ කෝණ. හරියට මෙන්න මේ කෝණේ අංශක 70ක් වෙනවා මෙහා 70ක් වෙනවා. නේ? මේ සරල රේඛාව දෙක ඡේදනය වුණාම සෑහෙන ප්‍රතිමුඛ කෝණ සමානයිනේ. මෙහා 70ක් වෙනවා මෙහා 70 වෙනවා. ඊට පස්සේ තමයි අපිට දීලා තියෙනවා ගානේ. හරිද? DXB කෝණයට සමානයි කියලා දීලා තියෙනවා කාටද? DXB කෝණය සමානයි කියලා දීලා තියෙනවා DXY කෝණයට. මේක තමයි ගානේ D එක දත්තේ. ගානේ දීලා තියෙනවා. නේ? රූපේ අපිට දීලා තියෙනවා මෙන්න මේ DXY කෝණය, DXY කෝණ, DXB කෝණය, DXY කෝණය සමානයි කියලා. දැන් අන්න ළමයි අපි ඉගෙන ගත්ත පළවෙනි ප්‍රත්‍යක්ෂය බලන්න. දැන් ඔන්න ප්‍රත්‍යක්ෂාංක 1ට අනුව හොඳට බලා ගන්න. ප්‍රත්‍යක්ෂාංක 1ට අනුව ප්‍රත්‍යක්ෂ අංක අපි ඉගෙන ගත්තා පළවෙනි ප්‍රත්‍යක්ෂයේ අංක 1ට අනුව මට කියන්න දැන් අපිට වැදගත් දෙයක් මේක දිහා බලලා කිව්වේ නෙමෙයි. බලන්න DXB කෝණය සමාන වෙනවා අංශක 70ට. නේ? අංශක 70 සමානයි DXB කෝණයට. මෙතනත් බලන්න මේ DXB කෝණයට සමාන වෙනවා BXY කෝණය. මේ මෙයා සමාන වෙනවා මෙයාට. මෙයත් සමාන වෙන්නේ එයාටමයි නේ. දැක්කද මේ? අර නිකන් හිතන්නකො මෙතන මේක B සමානයි A මේක C සමානයි A වගේ තියෙන්නේ දැක්කද? මේ එකම රාශියකට තවත් රාශි දෙකක් සමාන වෙනවා නම් මේ එකම රාශියක්නේ DXB කෝණය මේ එකම රාශියකට තවත් රාශි දෙකක් සමාන වෙනවා නම් එම රාශි දෙකක් මොකද වෙන්නේ? එකිනෙකට සමාන වෙනවා. එහෙනම් ප්‍රත්‍යක්ෂාංක 1ට අනුව උදාහරණයක් කිව්වේ හැටි BXY කෝණය අංශක BI කියලාද 70ට සමානයි කියන. ඔන්න ළමයි හදන විදිය. ඔච්චරයි තියෙන්නේ. ප්‍රත්‍යක්ෂාංක 1 නේ? මෙයා සමාන වෙනවා මෙයාට, මෙයා සමාන වෙනවා එයාට නේ. එහෙනම් මේ දෙන්න මොකද වෙන්නේ? සමාන වෙනවා. පැහැදිලිද? ප්‍රත්‍යක්ෂාංක 1ට අනුව ගානක් මම හදලා පෙන්නනවා. හරි? මේක තමයි අපේ ගානේ රූපේ සහ මේ දීපු දත්ත. මේ දත්ත දීලා මේ කෝණය තමයි යන්නේ. මේ කෝණය අගේ හොයන්න දෙන්නේ. ඉතින් මේක කාටත් තේරෙන්න ඕනේ. ඉතින් මෙයා 70යි එහෙනම් මෙයාත් 70යි. ඒකේ ප්‍රතිමුඛ කෝණය ඉන්නවා. ගානේ ලියුව මේ කෝණය සමානයි කියලා. එහෙනම් මෙයා 70 මෙයා 70ක් වෙනවා. හරි උත්තරේ නිකන් ගන්නත් පුළුවන්. අර වගේ ඔහොම ලියලා ලස්සනට හදලා ගන්නත් පුළුවන්. පැහැදිලිද ඒක? හරි ප්‍රතිමුඛ කෝණ බොහොම සමානයි 70යි මෙයා 70යි. මේ දෙක සමානයි කියලා ගානේ දීලා තියෙනවා. මෙයා 70 නම් මෙයාත් 70යි. හරි නේද? පැහැදිලිද? හරි. දැන් එන්න ළමයි ප්‍රත්‍යක්ෂාංක 2ට. ඉක්මන් කරන්න 5ක් තියෙනවා ළමයි කරන්න ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂාංක 2. ප්‍රත්‍යක්ෂ මොකක්ද කියලා දෙන්න ඕනේ? ගානද? ඔව් ගාන ළමයි දැන් අපිට මෙහෙම රූප සටහනක් දීලා කියනවා මේ කෝණය සමානයි කියලා. මෙහෙම ගානේ දීලා දෙනවා මේ. හරි. මේ කෝණය සමානයි කියලා ගානේ දීලා තියෙනවා. හරි. ඊට පස්සේ AXC කෝණය අංශක 70ක් කියලා දීලා තියෙනවා. මේ අංශක 70ක් කියලා දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා ළමයි ප්‍රතිමුඛ කෝණ 8 පන්ති ඉගෙන ගත්තේ ප්‍රතිමුඛ කෝණ දන්නව නේද? ඔව් ප්‍රතිමුඛ කෝණ නේ. මෙයා 70 මෙයා 70ක් වෙනවා. ඒක තමයි මේ කිව්වේ. DXB කෝණය අංශක 70ක් වෙනවා හේතුව මෙයා 70ක් නම් මෙයා 70ක් වෙනවා ප්‍රතිමුඛ කෝණ නිසා. අර ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ අපිට ගානේ දත්තය දුන්නා මේ. හරි මේ කෝණේ මෙයාට සමානයි කියලා මේ දත්තේ D එක ගන්න. එහෙනම් ප්‍රත්‍යක්ෂාංක 1ට අනුව මෙයා සමාන වෙනවා මෙයාට මෙයත් සමාන වෙනවා යාට. එහෙනම් මේ දෙක සමාන වෙන්න ඕනේ. තේරෙන්නේ මෙයා 70 මෙයා 70යි මේ දෙක සමානයි ඉන්න මෙයාත් 70ක් වෙනවා. මේක තමයි අපි අහන කෝණයක් කියන්නේ. අංශක 70 ඔය විතරේ. හරි සරල දේවල් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. ලියන විදිය. හරි මේ විදිය පොඩ්ඩක් ලියලා හඳුනන හරි. නිකන් උත්තරේ ගන්න යන්නේ 70 කියලා. හරි ගන්න ප්‍රත්‍යක්ෂාංක 2. ප්‍රත්‍යක්ෂ අංක 2. ප්‍රත්‍යක්ෂ අංක 2.
ප්‍රත්‍යක්ෂාංක දෙක. හරිද? හරි. දැන් බලන්න ප්‍රත්‍යක්ෂ අංක දෙක. දෙවෙනි ප්‍රත්‍යක්ෂය මොකක්ද කියවෙන්නේ? ප්‍රත්‍යක්ෂ අංක දෙක. ඔන්න මම දෙවෙනි ප්‍රත්‍යක්ෂය තමයි කියලා දෙන්න හදලා ඉස්සෙල්ලාම මෙහෙම පොඩි උදාහරණයකින් කියලා දෙන්නම්. හරි. ප්‍රත්‍යක්ෂ අංක දෙක. හොඳයි. මම ලියනවා මෙහෙම එකක්. බලන්න 10 සමානයි ළමයි 10ට නේ. හොඳට බලා ගන්න. හරි 10 සමානයි 10ට. 10 සමානයි කීයටද? 10ට. හරි. ඊට මොනවා හරි දෙන්නේ සමාන නම්. මොනවා හරි රාශි දෙකක් සමාන නම්. හරි මේක හිතන්න එක රාශියක් මෙයා තව රාශියක්. හරි මොනවා හරි මම නිකන් ගන්නම්කො රාශි දෙක එක්කෙනෙක් A අනිත් එක්කෙනා B. හරිද? එතකොට මෙයයි සමානයි තමයි. මේ රාශියයි සමානයි. මේ උදාහරණයක් මම කියන්නේ 10 සමානයි 10ට. හරිනේ. ඒ වගේ මේ දෙන්න සමානයි. මම දෙපැත්තටම එකම අගයක් එකතු කරනවා. හරි. දෙපැත්තටම එකම අගයක් එකතු කරනවා. හිතන්න මේක දෙපැත්තටම එකතු කරනවා එකම අගයක්. මම දෙපැත්තටම හිතන්න එකතු කරනවා 5. හරි. මේක උදාහරණයක් මම මේ විදිහේ මෙහෙම ලියන්නම්. හරිද? මේකේ දෙපැත්තටම එකතු කරනවා එකම අගයක්. හරි. මම අහනවා දෙපැත්තටම ළමයි එකම අගයක් එකතු කරාම හරි මේ පැත්තට මම එකම අගයක් එකතු කරනවා C සහ මේ පැත්තට එකම අගය C. හරි. අර දෙපැත්තටම එකම අගයක් එකතු කරා. හරි දැන් මේ දෙන්න ළමයි සමානයි. මම මෙතනත් ගන්නවා හිතන්න A සහ B සමානයි කියලා ගන්නවා. හරි සමාන රාශි දෙකක් තියෙනවා. ඒ රාශි දෙකට මම දෙපැත්තටම එකම දෙයක් එකතු කරොත් එකම දෙයක් නේ එකම රාශියක් එකතු කරාම එන අගයන් පුතාලා මොකද වෙන්නේ? සමාන වෙනවද නැද්ද? මෙතෙන්ට අපි සමානකම දැම්ම හැකිද නැහැකිද? 10ට 5ක් එකතු කරාම වෙන අගයයි 10ට 5ක් එකතු කරාම වෙන අගයයි මොකද වෙන්නේ? දෙපැත්තේ අගයන් දෙක සමානද නැද්ද? 10ට 5ක් එකතු කරාම 15යි 10ට 5ක් එකතු කරාම 15යි මොකද වෙන්නේ? ඔව් සමාන වෙනවා. එහෙනම් සමාන ලබන දැම්මේ නේ සමානයි. ඔව්. එහෙනම් මට කියන්න මෙතන නේ සමාන රාශි දෙකකට එකම රාශියක් එකම සංඛ්‍යාවක් එකම දෙයක් එකතු කරාම එන දෙපැත්ත ළමයි මොකද වෙන්නේ? සමාන වෙනවා. ඉතින් අපි මේක මෙහෙමයි ලියන්නේ. හරිද? A සමානයි B නම්. හරි. A සමානයි B නම්. එවිට මොකද වෙන්නේ? දෙපැත්තටම අපි එකම රාශියක් එකතු කරාම එන අගයක් මොකද වෙන්නේ? සමාන වෙනවා නේ. හරි දෙපැත්තටම අපි එකතු කරනවා එකම හරි A සමානයි B නම්. A රාශියයයි B රාශියයයි සමාන නම් මල්ලයි මේකේ දෙපැත්තටම එකතු කරනවා එකම අගයක් එකම රාශියක් නේ. දෙපැත්තටම C එකතු කරනවා. C දැම්මම එකම එක්කෙනෙක් නේ. එකම රාශියක් දෙපැත්තට එකම අගයක් එකතු කරනවා. එතකොට මේ එන දෙකක් මොකද වෙන්නේ ළමයි? A දන් C B දන් C අගයක් දෙක සමාන වෙනවා. ඔක තමයි දෙවෙනි ප්‍රත්‍යක්ෂය. හරි අපි ලියමු වචනෙන්. හරි මම උදාහරණයක් දෙන්නේ මේකයි. සමාන රාශි දෙකකට එකම රාශියක් එකතු කර විට ලැබෙන අගයන් මොකද වෙන්නේ? සමාන වෙනවා. ලියන්න මෙහෙම. සමාන රාශි වලට එකම රාශියක් සමාන රාශි වලට එකම රාශියක් එකතු කළ විට
ඒවාද සමාන වේ. එකතු කළ විට ලැබෙන අගයන් නැත්නම් ලැබෙන ඒවා සමාන වේ. එකතු කළ විට ලැබෙන ඒවා සමාන වේ. හරි. right. හරි නේද? හරි. දැන් අපි ළමයි එමු ඕකෙන් ගානක් හදන්න ඉන්නේ. හරි? ඔය ආයි කියන්න ඕනේ. හරි. සමාන රාශි වලට එකම අගයක් නැත්නම් එකම රාශියක් එකතු කළ විට ලැබෙන ඒවා සමාන වේ. හරි ලැබෙන රාශිද සමාන වේ කිව්වත් කමක් නැහැ. ලැබෙන ඒවා දෙපැත්ත සමාන වෙනවා. හරි සරලව හිතන්න. හොඳයි. ළමයි අපි එමු ගානකට 7 2 අභ්‍යාසය. 7 2 අභ්‍යාසය. දැන් අපි ඉගෙන ගන්න එක අපිට ගොඩක්ම ඕන වෙන්නේ 10 පන්තියට සහ 11 පන්තියට ගියාම 9 පන්ති අපි මේවල ලොකුවට ගණන් හදන්න යන්නේ නැහැ. 10 11 පන්ති දෙකේ තමයි මේ ප්‍රත්‍යක්ෂ අපි පාවිච්චි කරන්නේ ගණන් වල. දැන්ට මම මේ ප්‍රත්‍යක්ෂ ටික උගන්වලා ගානක් වගේ හදලා පෙන්නන්නම්. හරිද? 10 පන්තියට ගියාම තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේවත් එක්ක සම්බන්ධ ගණන්. 7 2 අභ්‍යාසය. හරි. හරි. පේන්නේ නැද්ද? චුට්ටක් බලන්න ළමයි ඔය සිග්නල් වීක් වුණාම පේන්නේ නැතු වෙනවා ඈ. හරි නේද? හරි. එහෙනවද කියන එක? එහෙනවනේ. හොඳයි 7 2 අභ්‍යාසය. 7 2 අභ්‍යාසය. හරි. ළමයි මම ඒකේ රූපේ අඳින ඕන රූපේ අඳින්න ඉක්ම කරන්න ප්‍රශ්නාංක 1. හරි. ඒකේ මෙහෙම එකක් තියෙන්නේ. 7 2 අභ්‍යාසය බලන්න. ඉක්මන් කරමු. xy ත්‍රිකෝණයේ xy පාදයේ මත O ලක්ෂයේ පිහිටා ඇත්තේ OZ සමානයි OY වන පරිදිය. අපිට මෙන්න මෙහෙම දෙයක් ළමයි බව පෙන්නන්න කියලා කියනවා. හරි මම ඉස්සර රූපය අරගෙන ඉන්නම්. හැමෝම රූපයක් ඉන්න. හරි. මෙන්න ත්‍රිකෝණය. මෙන්න ඔය කියන ත්‍රිකෝණේ හරි මේක තමයි ත්‍රිකෝණය බලා ගන්න. හරිද? xy z ත්‍රිකෝණය. මේකෙන් x y z xy z ත්‍රිකෝණයේ xy පාදයේ මත මේකෙන් xy පාදේ නේ xy පාදයේ මත ගන්න කියවන හරියට xy පාදයේ මත O ලක්ෂයේ පිහිටා ඇත්තේ. හරි මෙහෙම O ලක්ෂයක් තියනවලු. මේක පිහිටා ඇත්තේ OZ දිගයි OY දිගයි සමාන වන පරිදිය. මම මෙතන අරගන්නම් OZ අරගන්න OZ මෙන්න OZ දිගයි ඊගේ ගහලා තියෙන්නේ OZ දිගට OY දිග සමාන වන විදිහට තමයි මෙතන O ලක්ෂයේ පිහිටා තියෙන්නේ. හරි. මේක තමයි අපිට දීලා තියෙන ත්‍රිකෝණේ XYZ ත්‍රිකෝණේ xy පාදයේ මත O ලක්ෂයේ පිහිටා තිබෙන්නේ O සිට Z තියෙන දිගයි O සිට Y තියෙන දිගයි සමාන වන විදිහටලු. එහෙනම් මේක අපිට ළමයි දත්ත වලට දීලා තියෙනවා මොනවද? OZ දිග ගන්න කියනවා සමානයිලු කාටද? OZ දිග සමානයිලු OY ට. නේ? නම් මෙන්න දත්තයක් දීලා තියෙනවා. නම් මේ රූපේ සහ මේ දත්තේ. මේක රූපේ මේ දත්තේ. නම් අපිට ළමයි මෙන්න මේක බව පෙන්නන්න කියනවා. xy සමානයි OZ එකතු කිරීම OX බව පෙන්වන්නයි.
මේක තමයි ගාන. මොකද අපිට බව පෙන්වන්න කියන්නේ බව පෙන්වන්න කියන්නේ xy දිග සමාන වෙනවා කියලා පෙන්වන්න කියනවා. ඔය xy දිග සමාන වෙනවා කියලා පෙන්වන්න කියනවා OZ දිගට. OZ දිගට OX දිග එකතු කරාම එන අගයට. හරිද? OX දිග එකතු කරාම එන අගයට සමානයි කියලා පෙන්වන්න කියනවා. අන්න නිකන් මෙහෙම ඉඳන් තමයි. දැන් මම නිකන් ඕගොල්ලන්ට දුන්නොත් මෙහෙම. මේ දිග නිකන් කියන්නකො සෙන්ටිමීටර 5ක් කියලා හිතන්නකො. මේක සෙන්ටිමීටර 5ක් නම් මේකත් කීයක් වෙනවද? 5ක් වෙනව නෑයි. එහෙනම් මේක 5ක් වෙනවා නම් සෙන්ටිමීටර මේ දිග 5ක් වෙන්නේ. මම නිකන් අගයක් දාලා පෙන්නන්නේ. ඉතින් මේ දෙක සමානයි නේ? දත්තයක් දීලා තිනවා මේ දිගයි සමානයි කියලා. මේක හිතන්නකො සෙන්ටිමීටර 3යි කියලා. මේ දිග නේ? මේක 3යි. එහෙනම් මට කියන්න තමයි xy දිග කීයද එන්නේ? xy දිග එන්නේ 5 3 8ක් නෙන්නේ. හරිද? xy දිග සමානයි මේ දිග එකතු කරන්නේ නේ 5ට 3ක් එකතු කරාම 8යි. නිකමට මට කියන්න ඒ උත්තරේ ගන්න පුළුවන් නේද මේ දිග එකතු කරලා. වැරද්දක් නෑ නේද? මේකත් 5 මේක 3. 5යි 3යි ඒක කියනවද? 8ක් වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගනේ xy කියන්නේ. xy දිග අපිට ගත හැකි මේ දිගයි එකතු කරලා. 5යි 3යි 8යි උත්තරේ. ඕක බලන්න පුළුවන් නේද? මේ තුනට මේ දිග එකතු කරලා මේ වැරද්දක් නැහැ නේ. මේකත් 5යි. 5යි 3යි 8යි. නේ? මේ දිග වල දෙක එකතු කරාත් 8ක් එනවා. මේ දිග වල දෙක එකතු කරාත් 8ක් එනවා. ඒක තමයි පෙන්නන්න කියන්නේ නේ. xy දිග සමාන බව පෙන්නන්නලු. හරිද? මේ දිගට මේ OZ දිගට OX දිග එකතු කරාම එන අගය මේ xy දිගට සමාන බව පෙන්නන්න තියෙන්නේ. දැන් ප්‍රත්‍යක්ෂාංග දෙක පාවිච්චි කරන්නත් ඕනි ගාන හදන්න. ඔන්න දැන් බලාගෙන හදන විදිය. හරිද? අපිට ළමයි දත්තයක් දීලා තියෙනවා. නේ? ඔව්. දැන් අපි කොහොමද දන්නව ළමයි? x වල ඉඳන් y ට තියෙන දිග. හරි ලියමු ඉස්සෙල්ලාම රූපයට අනුව x වල ඉඳන් y ට තියෙන දිග සමානයි නේද? හරිද? o වල ඉඳන් y ට තියෙන දිගට එකතු කරාම o වල ඉඳන් x ට තියෙන දිගට මට කියනවා මේ ලියන එක තේරෙනවද? oy දිගයි ox දිගයි එකතු කරාම එන අගය නේද xy ට සමාන වෙන්නේ. ඔය ලිව් එක තේරෙනවද? රූපෙ දිහා බලලා ලිව් හැටි මෙන්න මේ දිග xy දිග සමාන වෙනවා oy දිගට OS දිග එකතු කරාම. හරිද? ලියන්න. මේක ලියන්න. දැන් මේ ගාන හදන විදිය. හරිද? මේ දිග සමානයි මේ කෑල්ලට මේ කෑල්ල එකතු කරාම. ඒක තමයි මම කියන්නේ. වැරද්දක් නැහැ. හරි? රූපෙ දිහා බලලා අපිට ඔක ලියුවේ හැකියි. නේ? රූපෙ දිහා බලලා ලියුවේ හැකියි. ඒ කිව් එක තේරෙනවද? ළමයි මේ ලිව් එක බලන්න හොඳට තේරෙනවද කියලා? හරි. තේරෙනවා. හරි. ඒක නිකන් ඔන්න මම මේ ලිව් එක අමතක දෙයක් බලන්න ඕගොල්ලන්ට තේරෙනවා කියන්නේ. මේ ලිව් මේ වගේම අපිට ගණන් වල ලියන්න වෙනවා. හොඳයි. හරි. දැන් අපි ළමයි කියන්නේ මෙන්න මේක සමාන බව පෙන්වන්න කියලා කියන්නේ මේ දිගවල් දෙකේ එකතුව මේ දිගට සමාන බව පෙන්වන්න කියනවා. හොඳයි. මම දැන් ගාන හදන්න පටන් ගන්නදී හරි. අපිට දීලා තියෙනවා දත්තයක්. මොකක්ද මේ දත්තේ? OZ දිගයි OY දිගයි මොකද වෙන්නේ? සමානයිනේ. හරි. OY දිගට OZ දිග සමානයි. මම මෙන්න මේ දත්තේ ලියා ගන්නවා. ඔන්න බලන්න. OY දිගට. මේක දත්තයක් නෙමෙයි. OY දිගයි
OZ ටිකයි සමානයි කියලා දීලා තියෙනවා. මම නිකන් මේ අගයන් දාලා පෙන්නන්නේ. අගයන් දාන්න එපා. හරිද? OY දිගට මේ ඉරිදේලි ගහලා තියෙන දිගින් සමාන පාද. හරි? අන්න බලන්න. මම මෙහෙම ලියන්නේ. හරි? OY දිගට සමානයි OZ දිග. මේක ලියවන්නේ තමයි මේක D යට ගානේ தත්ත්වයක්. කියන්නේ ගානේ දීලා තියෙනවා OY දිගයි OZ දිගයි සමානයි කියලා. ඉක්මනට ලියන්න. OY දිගයි මේ දිග සමානයි. OY දිග සමානයි OZ. හරිනේ. ඒක ලිව්වේ නම් එහෙම ගානේ දීපු නිසා දත්තයක්. ගානේ දී ඇත. දැන් අපි ඉගෙන ගත්තා තමයි ප්‍රත්‍යක්ෂාංක දෙක. මම දැන් ප්‍රත්‍යක්ෂාංක දෙකට අනුව නේ ප්‍රත්‍යක්ෂ අංක දෙකට අනුව අපි දැන් මේ ඉගෙන ගත්ත ප්‍රත්‍යක්ෂේ පාවිච්චි කරලා අපිට පුළුවන් ළමයි මේ සම්බන්ධ දෙපැත්තටම එකම දෙයක් මොනා කරන්නද? එකතු කරන්න. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රත්‍යක්ෂ මතකනේ. මේ කිසියම් රාශි දෙකක් සමාන නම් ඒකේ දෙපැත්තටම තව එක රාශියක් එකතු කරන්න පුළුවන්. දෙපැත්තටම එකම රාශියක් එකතු කරන්න පුළුවන්. දැන් මම ඔන්න බලන්න කරන වෙලේ මම මේකේ දෙපැත්තටම හරි මේ ලියා ගන්න OY සමානයි OZ මේකේ දෙපැත්තටම මම එකතු කරනවා ළමයි මෙන්න මේ දිග එකතු කරනවා OX දිග දෙපැත්තටම මම OX කියන දිග එකතු කරනවා වැරද්දක් නැහැ දෙන්නෙක් සමාන නම් ඒකේ දෙපැත්තටම එකම දෙයක් එකතු කරන්න පුළුවන් පුතාලා අපි දැන් ඉගෙන ගත්ත ප්‍රත්‍යක්ෂය වැරද්දක් නැහැ දැන් මට කියන්න OY දිගයි OX දිගයි එකතු වුණාම කාවද එන්නේ OY දිගයි OX දිගයි එකට එකතු වුණාම එන දිග මොකක්ද? මෙන්න මේ දිග නෙමෙයි. OY දිගයි OX දිගයි එකට එකතු වුණාම එන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග මොකක්ද? අන්න XY දිග එනවා. සමානයි එහා පැත්තේ කාටද? OZ දිග එකතු කිරීම OX දිග බලන්න ළමයි. ඕක නේද අපිට බව පෙන්නන්න තියෙන්නේ මේ උත්තරේ. XY සමානයි හරිනේ OZ එකතු කිරීම OX. ඔන්න තමයි උත්තරේ ගත්තා. ඒ වගේ අපිට ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා ඔය ගාන හැදුවේ. හරි ලියා ගන්න. හරි. දැන් අපි ළමයි එන්න හදන්නේ ප්‍රශ්න අංක නෙමෙයි ප්‍රත්‍යක්ෂාංක 3ට. ඉක්ම කරන්න. ප්‍රත්‍යක්ෂ අංක 3. ප්‍රත්‍යක්ෂාංක 3. දැන් ප්‍රත්‍යක්ෂාංක 3ෙන් ළමයි එන්නේ අපි ඉගෙන ගත්ත දෙවෙනි ප්‍රත්‍යක්ෂයේ අනිත් පැත්ත. මොකක්ද අනිත් පැත්ත කියන්නේ? අපි ඉගෙන ගත්ත දැන් දෙවෙනි ප්‍රත්‍යක්ෂය ඉගෙන ගත්තේ සමාන රාශි දෙකකට එකම රාශියක් දෙපැත්තටම එකතු කරාම එන අගයන් දෙකත් සමාන වෙනවා. දැන් ඕකේ අනිත් පැත්ත තමයි අඩු කරන්නත් පුළුවන්. හරිද? ඊට දැන් කිසියම් රාශි දෙකක් සමානයි. හරි අඳුරලා ගන්න. 10 සමානයි 10ට. මම මේ රාශිය සමානයි. මෙයාගෙන් සහ මෙයාගෙන් එකම රාශියක් අඩු කරනවා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. නේ? වම් පැත්තෙන් අඩු කරනවා හිතන්න දෙකක්. දකුණු පැත්තෙන් දෙකක් අඩු කරනවා. කලින් දේ එකම රාශියක් එකතු කරාම දැන් එකම රාශියක් අඩු කරනවා. අඩු කරාම ළමයි බලන්න 10න් දෙකක් අඩු කරාම මටයි 10න් දෙකක් අඩු කරාම මටයි. ඒන දෙකක් මොකද වෙන්නේ? සමාන වෙනවා. ඕක තමයි අපේ තුන්වෙනි ප්‍රත්‍යක්ෂය. හරි තුන්වෙනි ප්‍රත්‍යක්ෂය. ඊළඟට මෙන්න කිසියම් රාශි දෙකක් සමානයි. A කියන රාශිය B කියන රාශියට සමාන නම් මම දෙපැත්තෙන්ම එකම රාශියක් එකම අගයක් අඩු කරනවා C. එතකොට මේ එන අගයන් දෙකක් නේ සමාන වෙනවා. ඒ විදිහට
එකකින් 100 අඩු කරාම එන ආගයයි b කින් 100 අඩු කරාම එන ආගයයි සමාන වේ. හරි සමාන වේ. හොඳයි. කියන්න මෙහෙම වචනෙන් ප්‍රත්‍යක්ෂාංක 3 කියන්න එකිනෙකට සමාන රාශි වලින් එකිනෙකට සමාන රාශි වලින් එකම රාශියක් නැත්නම් එකම අගයක් හරි එකම රාශියක් නැත්නම් එකම අගයක් අඩු කළ විට එකම රාශියක් එකිනෙකට සමාන රාශි වලින් ලියන ගමන් හිතන්න එකිනෙකට සමාන රාශි වලින් එකම රාශියක් අඩු කළ විට ලැබෙන ඒවා මොකද වෙන්නේ තමයි සමාන වේ. අඩු කළ විට ලැබෙන ඒවා සමාන වේ. එකිනෙකට සමාන රාශි වලින් එකම රාශියක් අඩු කළ විට ලැබෙන ඒවා මොකද වෙන්නේ සමාන වේ. පැහැදිලිද? හොඳයි. දැන් අපි ඕකෙන් තමයි ගානකට එන්න හදන්නේ 7 3 අභ්‍යාසය. පළවෙනි ගාන 7 3 අභ්‍යාසය අපි ලියාගන්න නෑ. අපි ලියාගන්න. හත්කාල ලියාගන්න මේක. මේ රවුන්ඩ් කරගෙන ලියාගන්න. රවුන්ඩ් කරගෙන ලියාගන්න. හරි. ඉක්මනට ළමයි ලියන්න රවුන්ඩ් කරපු එක. ලියවද? හරි. දැන් ලියලා එන්න 7 3 අභ්‍යාසය. දාන ළමයි 7 3 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. 7 3 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1. ගාන කියවලා රූපේ අඳින්න. ඉක්මන් කරන්නකෝ. හරි. 7 3 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1. අපේ 3 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1. හරිද? හොඳයි. ගාන කියවන්න රූපය අඳින්න. XY රේඛාව මත රූපෙත් බලන්න ගාන කියවද්දී XY රේඛාව මත A හා B ලක්ෂ පිහිටා ඇත්තේ XB දිගට AY දිග සමාන වන පරිදිය. XY දිග සෙන්ටිමීටර 16ක් සහ BY දිග සෙන්ටිමීටර 6ක් නම් AB දිග සොයන්නලු. හරි. ඉතල ළමයි ඔබ අරගන්න මෙන්න ළමයි XY දිග රේඛාව. හරි. මේ දෙන්නේ XY දිග රේඛාව. XY රේඛාව මත ළමයි මේ දිනවා A හා B ලක්ෂ දෙක. හරි. A හා B මෙන්න A ලක්ෂය මෙන්න B ලක්ෂය. හරි. XY රේඛාව මත A ලක්ෂය මෙතන B ලක්ෂය මෙතන. පිහිටා ඇත්තේ මෙන්න මෙහෙම වෙන විදිහට XP දිගයි X වල ඉඳන් B ට තියෙන දිගයි හරිද AY දිගයි හරි Y සිට නැත්නම් A සිට Y ට තියෙන දිගයි සමාන වන විදිහටලු XY රේඛාව මත මෙන්න මේ A සහ B ලක්ෂ දෙක පිහිටා තියෙන්නේ නේ එහෙමනේ කියලා තියෙන්නේ
xp දිගයි. මෙතන ඉඳන් මෙතන දිග සමාන වෙනවලු මෙතන ඉඳන් මෙතන දිග. හරි එහෙමයි ගන්න කියන්නේ. ඊට පස්සේ අපිට ළමයි xy දිග සෙන්ටිමීටර් 16ක් සහ by දිග සෙන්ටිමීටර් 6ක් නම් අපිට හොයන්න කියනවා ළමයි කාගේ දිගද AB දිග හොයන්න නේ AB දිග තමයි අහන්නේ. ඔන්න ඔකයි ගන්න. xy සෙන්ටිමීටර් 16යි by සෙන්ටිමීටර් 6යි. හරි මේවා තමයි දත්ත ගානේ. මේ ගානක දෙනේකට ළමයි කියන්නේ දත්ත. මේක තමයි අපි හොයන්න ඕනේ. හරි ඒක අපි අගයන් ලකුණු කරලා බලමු ළමයි. xy දිග කො xy දිග කීයද 16යි. xy ළමයි ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනටම සෙන්ටිමීටර් 16ක් තියෙනවා. හරි බලන්න. නේ xy රේඛාව දිග සෙන්ටිමීටර් 16යි. හරි බලන්න. xy මෙතන ඉඳන් මෙතනටම සෙන්ටිමීටර් 16යි. by දිග මේ සෙන්ටිමීටර් 6යි. by දිග සෙන්ටිමීටර් 6යි. by දිග සෙන්ටිමීටර් 6යි. ලකුණු කරගන්න. d සිට y ට දිග 6යි. x සිට y ට දිග 16යි. උදාහරණ මට කියන්න x සිට b ට දිග කීයද? හරි. b සිට y ට දිග සෙන්ටිමීටර් 6යි. පැහැදිලිද? සෙන්ටිමීටර් 6යි. මම අහනවා හරි ලේසි ප්‍රශ්නයක්. x සිට b ට දිග කීයද? හරි හොඳයි. x සිට b ට දිග කීයද? ඈ? 10යි හරි. මෙතන ඉඳන් මෙතනට දිග සෙන්ටිමීටර් 10යි. හරි හොඳයි. මොකද හේතුව 16න් 6ක් අඩු කරා නම් මෙන්න මේ දිගේ එනවා. හරි. එහෙම නේද? ඔව්. දැන් අපිට තව ළමයි දත්තයක් දීලා තියෙනවා. මෙතන ඉඳන් මෙතනට තියෙන දිගයි නේ. xb දිගයි මෙතන ඉඳන් මෙතනට තියෙන දිගයි සමානයි. දැන් අපි හොයාගත්තා මෙතන ඉඳන් මෙතනට දිග කීයද? ඔන්න බලන්න. 16න් 6ක් අඩු කරා නම් එනවනේ. තේරුණාද? සෙන්ටිමීටර් 16න් සෙන්ටිමීටර් 6ක් අඩු කරාම 10යි. මෙතන ඉඳන් මෙතනට දිග 16යි, මෙතන ඉඳන් මෙතනට දිග 6යි. 16න් 6ක් අඩු කරාම මෙතන ඉඳන් මෙතනට දිග කීයක් එනවද? සෙන්ටිමීටර් 10ක් එනවා. හොඳයි. තේරුණාද? හරි. ගානේ කියනවා මේ දිග සමානයි මේ xb දිග සමානයිලු a සිට y ට දිගට. ඒ කියන්නේ a සිට y ට දිගක් කීයද? සෙන්ටිමීටර් 10යි. තේරුණාද? හරි. හොඳයි. හදලා දිනවා හරි බලමු. හරි මේ දිග සමාන නම් මෙයත් 10යි. නේ? දැන් මට කියන්න එහෙනම් අපෙන් අහන්නේ AB දිගනේ. මෙන්න හොයන්න ඕන දිග. දැන් මට කියන්න මෙතන ඉඳන් මෙතන දිග 10යි නම් මෙතන ඉඳන් මෙතන දිග 6යි නම් මෙතන ඉඳන් මෙතන දිග ගන්නේ කොහොමද? 10න් 6ක් අඩු කරන්න ඕනේ. නේ? තේරුණාද එතකොට? 10න් 6ක් අඩු කරාම උදා වෙන්නේ මේ දිග සෙන්ටිමීටර කීයද? හොඳයි ගොඩක් අය අහලා තිබ්බා 4යි. මට කියන්න උත්තරේ ගත්ත විදිය තේරෙනවද? ඒ උත්තරේ ගත්ත විදිය තේරෙනවද? ගැටලුවක් නැද්ද? ආය අහගන්න. මෙතන ඉඳන් මෙතන දිග 16 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. මෙතන ඉඳන් මෙතන දිග 6 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට මෙව්ව හැකි මෙතන ඉඳන් මෙතන දිග 16 6ක් අඩු කරාම 10යි. ගානේ කියලා තියෙනවා අන්නේ දිග සමානයිලු මෙතන ඉඳන් මෙතන දිගට මේ. එහෙම ගානේ දත්තයක් තියෙනවා මේ x b දිග සමානයිලු a සිට y දිගට. එහෙනම් මේක 10 නම් මේක 10යි. මෙතන ඉඳන් මෙතනට 10යි. මෙතන ඉඳන් මෙතනට 6 10න් අඩු කරාම මෙතන ඉඳන් මෙතනට දිග තමයි අපි කහන්නේ. 4ක් එනවා. තේරුණාද? හැමෝටම තේරෙනවද? අදලා කියන්නේ. ඔව්. දැන් ඒකට ඔයගොල්ලෝ කියයි කෝස මෙතන ප්‍රත්‍යක්ෂාංක තුන පාවිච්චි කරේ නෑ නේ උත්තරේ ගන්න නේද? ප්‍රත්‍යක්ෂාංක තුන පාවිච්චි කරලා මේක හදන්න පුළුවන්. බලමු දැන් ඔක හදන්නේ කොහොමද? අර උත්තරේ ගත්තානේ. දැන් මෙන්න මෙහෙමයි හදන්නේ. දැන් බලන්න මේක ලියන විදිය. හරිද? දැන් අපිට දත්ත දීලා තියෙනවා මෙන්න මේ දිගට මේ දිග සමානයි කියලා. හරිද? මේ දිගට
මේ දිග සමානයි කියලා දීලා තියෙනවා. දත්තයක් දීලා තියෙනවා. හරි. දැන් ළමයි මම මෙන්න මෙහෙම දෙයක් ලියනවා. දැන් අපි මෙතන තුන්වෙනි ප්‍රත්‍යක්ෂය ඉගෙන ගත්තා මේ සමාන රාශියකින් එකම අගයක් අඩු කරන්න පුළුවන් කියලා. නේ? එකම අගයක් අඩු කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. හරි. දැන් අපිට ළමයි ලියුව හැකි නේද? xy දිග කීයද? 16යි. xy දිග 16යි. හරි. ඒකෙන් මම අඩු කරොත් සමාන රාශියක්. හරි මම දැන් මෙහෙම එකක් ලියනවා. ඔන්න බලන්න මේ වැඩේ. හරි. මම ලියනවා xy දිග හොඳට බලා ගන්න සමාන වෙනවා තමයි xy ට. හරිද බලන්න. වැරද්දක් නැහැ. හරි. බලා ගන්න. x ට y ට තියෙන දිග සමානයි x ට y ටම දිගට. අර 10 සමානයි 10ට වගේ. හරිනේ. මෙයාට සමානයි. දැන් මම ඔය දෙපැත්තෙන්ම ළමයි අඩු කරනවා සමාන රාශියක්. හොඳට බලා ගන්න. හරි. දැන් මම ලියනවා ප්‍රත්‍යක්ෂාංක 3ට අනුව. ප්‍රත්‍යක්ෂාංක 3ට අනුව. හරි. මම දෙපැත්තෙන්ම එකම රාශියක් අඩු කරනවා. දෙපැත්තෙන්ම එකම රාශියක්. දෙපැත්තෙන්ම එකම රාශියක් අඩු කරනවා. හරි. මොකක්ද මම අඩු කරන රාශිය? මෙන්න මේ xb දිග. දෙපැත්තෙන්ම xb කියන දිග අඩු කරනවා. හරි. මේ පැත්තෙනුත් xb දිග අඩු කරනවා. එහා පැත්තෙනුත් xb දිග අඩු කරනවා. දැන් පුතාලා xb කියන එක සමානයිනේ ay ටමනේ. මෙන්න මේක වැදගත්. දැන් මේ දුන්න தත්ත්වය අපිට වැදගත්. හොඳට බලා ගන්න. මම දෙපැත්තෙන්ම අඩු කරනවා එකම රාශියක් xb. හරි. මේ පැත්තෙනුත් එතකොට xb දිග අඩු කරනවා. හැබැයි ළමයි මම මෙතන xb දිග කොහොම අඩු කරාද කියලා බලන්න. දෙපැත්තෙන්ම එකම රාශියක් අඩු කරනවා. බලන්න හරියට. ප්‍රත්‍යක්ෂාංක 3ට අනුව හරි මෙයා සමාන වෙනවා යාටම. ඒකේ දෙපැත්තෙන්ම එකම රාශියක් අඩු කරනවා. හොඳට බලාගෙන ඉන්න. හරි. මට දැන් කියන්න xy දිගින් බලන්න xy දිගින් xb අඩු කරාම එන්නේ by නේ by තමයි එන්නේ. හරි. ඒතර ළමයි මට මෙතන ලියුව හැකි එන්නේ by දිග. ඒක අපි දන්නවා සෙන්ටිමීටර 6 කියලා නේ. xy දිගින් අඩු කරනවා xb දිග. එතකොට එන්නේ by. හරි. මම උදාහරණ දැන් එහා පැත්තේ මෙහෙම වැඩක් කරනවා. ඕකම මෙහෙම දැල්ලිනවා. xy අඩු කිරීම දැන් xb කියන එක සමානයි ay ටනේ. xb දිව්වත් එකයි ay දිග දිව්වත් එකයි. මොකද ඒ දෙක සමානයි. xb දිග වෙනකොට ay දිගනවා නේ. xb දිග වෙනකොට ay දිගනවා. ඇයි මෙයා සමාන වෙනවා. හරි. මට කියන්න xy දිගින් මෙන්න xy දිගින් අඩු වෙනවා. මෙතන මෙයා කියලා වැරද්දක් නැහැ. මොකද ඒ දෙක සමානයි. xb දිග වෙනකොට ay දිග වෙන්නේ. එතකොට මට කියන්න මේක සමානයි මේකටම xy දිගින් මෙන්න xy දිග දිගින් මට කියන්න ay දිග මෙන්න ay දිග අඩු කරාම එන්නේ මොකක්ද? මේක. xy දිගින් ay දිග අඩු කරාම එන්නේ මොකක්ද? xa දිග. හරි. ඒකෝල තමයි අපිට මෙතනින් එන්නේ කාවද? xa දිග සමාන වෙනවා කාටද? මෙතනින් ඇවිල්ලා තියෙනවා by. ඉතින් අපි හොයාගත්තා අපි දන්නවා අපිට ගන්න දුන්නා by දිග කීය තමයි සෙන්ටිමීටර 6යි. ඒ කියන්නේ xa දිග සෙන්ටිමීටර කීයක් වෙනවද? 6ක් වෙනවා. ඉතින් අපිට ඕක හොයාගන්න පුළුවන්. මෙන්න මේක ලියන්න බලන්න. මම මේ ඔයගලන්ට ලියලා දෙන්නේ xa දිග හොයන විදිය. හරි. දැන් අපිට අහන්න ළමයි ab දිගනේ. නේද? ab දිග අහන්න. එතකොට ab දිග ගන්න අපි මොකක්ද කරන්න ඕනේ? xy දිගින් මොන මම දැන් ලියනවා ab දිග ගන්න අපි කරන්න ඕනේ මෙන්න මේ දිග ගන්න අපි කරන්න ඕනේ xy දිගින් අඩු කරන්න ඕන ළමයි හොඳට බලා ගන්න
AB දිග ගන්න XY දිගින් අඩු කරන්න ඕනේ XA දිගයි BY දිගයි. XA දිගයි BY දිගයි. හරි බලන්න. මෙන්න මේ දිග ගන්න මේ මුළු දිගින් මේ කෑල්ල දිගත් අඩු කරන්න ඕනේ මේ කෑල්ල දිගත් අඩු කරන්න ඕනේ. මේ කියන විදිය ටිකක් පුරු වෙන්න වෙනවා ළමයි. ඒ XY දිග කීයද? සෙන්ටිමීටර් 16යි. XA දිග කීයද? අපි හොයාගත්තා සෙන්ටිමීටර් 6යි. BY දිග කීයද? සෙන්ටිමීටර් 6යි. එතකොට ළමයි 16න් අඩු වෙන්නේ 6 කීයද? 12. එතකොට ළමයි අපිට උත්තරේ එනවා 16න් 12ක් අඩු වුණාම කීයද? AB දිග කීයද කියලාද? සෙන්ටිමීටර් 4යි කියන. ඉතින් ඔහොම තමයි අපිට හදාගෙන යන්න පුළුවන් අර ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා හදන විදිහට. හරි මෙන්න මේක පොඩ්ඩක් කොහොමද ලියාගන්නද? නැත්නම් ඉතින් මේ අපි කලින් හදපු විදිහට හදලා උත්තරේ නිකන් ගන්නත් පුළුවන්. අර ලියනවා නම් මේ වගේ අපිට ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා හදන විදිහට කොහොම හදාගෙන ඉන්නත් පුළුවන්. පොඩ්ඩක් හැමෝම එක ලියාගන්න. හරි බලන්න හරි නිලංග හරි ඈ හරි හරි අපි තව ඕකෙන් තව ගානක් හදමු ළමයි ප්‍රශ්නාංක දෙකක් දැන් ඕගොල්ලෝ නිකන් මෙහෙම ලියන්න නිකන් මොකක් හරි ලොකු ගතියක් නිකන් දැනෙනවා ඇති ඉතින් අපි සාමාන්‍යයෙන් ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා එහෙම අපිට හදන්න කියන්නේ නැහැ ප්‍රත්‍යක්ෂයක් කොහොම පාවිච්චි කරලා හැදුවේ කියන විදිහට හරිද මම මුලින් හැදුවේ ඉතින් ඔහොම තමයි එහෙම හදලා උත්තරේ ගත්තත් කොහොමද උත්තරේ ගන්න ඕනේ හරි මෙහෙම දිගවල් ලියලා ලකුණු කරලා අර කලින් ගත්තා වගේ උත්තරේ හතර ගත්තත් හරි නැත්නම් ඉතින් මේ විදිහට ඕනනම් අපිට නේ ලියාගෙන ඇවිල්ලා අර ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා උත්තරේ හොම ගන්නත් පුළුවන්. හරි අන්තිමට මම ලිව්වේ ඉතින් AB දිග සමාන වෙනවා XY දිගින් මේ දිගයි අඩු කරනවා. XA දිගයි BY දිගයි. මම මුලින්ම හොයාගත්ත XA දිග නේ. දැන් මේකෙන් කරේ ළමයි XA දිග හොයාගන්න එකනේ. මෙතනින් පටන් අරන් මේ දක්වා හදාගෙන ඇවිල්ලා අපි කරේ මෙන්න මේ දිග හොයාගන්න එක නේ. එතකොට මේ දිග සෙන්ටිමීටර් 6යි. ඒක හොයාගත්තා. මේකත් අපිට 6යි කියලා ගානේ දීලා තියෙනවා. එතකොට AB දිග ගන්න මේ මුළු දිගින් XA දිගයි BY දිගයි අඩු කරන්න නේ. ඒක තමයි මේ ලිව්වේ. XY දිග 16 සෙන්ටිමීටර ඕකෙන් අඩු කරන්න XA දිග 6යි BY දිග 6යි. 12ක් අඩු වෙනවා. 16 12 අඩු වුණාම ලස්සනට උත්තරේ AB 4යි කියලා එනවා. අර හදන පිළිවෙලක් තියෙනවනේ ගානක් ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා. අපි ඒක තමයි මෙතන පොඩ්ඩක් මේ හුරු වෙන්නේ. නැතුව නිකන් උත්තරේ ගන්න පුළුවන් ඩක්කලා. මේවා ලියන්න ඕනේ උත්තර ගන්න. අර හදන පිළිවෙල තමයි මේක. ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරන්නේ හදන පිළිවෙල. ඉතින් ඒක පොඩ්ඩක් හුරු වෙන්නේ නැහැ. මොකද දැන් අපි 10 පන්තිය සහ 11 පන්තිය තමයි ගණන් මේ විදිහට තමයි හදන්නේ. ප්‍රත්‍යක්ෂ සහිත ගණන්. සාධනය ගණන්, බව පෙන්නන, සාධනය කරන්න කියන ගණන් ඕවම තමයි හදාගෙන එන්න ඕනේ. නැත්තම් ලකුණු ඔක්කොම දෙන්නේ නැහැ විභාගෙදී ඈ. මෙහෙම නිකන් උත්තරේ ගත්තට හොඳයි අපි තව පොඩි ගණනක් හදලා තමයි පොඩ්ඩක් පුළුවන් එකකට එක්ක ගණන් අංක එන්න දෙකට දෙවෙනි ගාන ඒකේ තමයි රූපයක් තියෙනවා මේ විදිහට මම අදලා පෙන්නන්නම් ඔයගොල්ලෝ අඳින්න රූපේ A B C සරල රේඛාව නේද මෙන්න මේ ප්‍රශ්නාංක දෙක 7 3 අපේ ආසේ BE මේ රේඛාව BE ඔව් හරි එතකොට අපිට ABC රේඛාව මත
B ලක්ෂය පිහිටා ඇත. හරිද? AC රේඛාව මත B ලක්ෂය පිහිටා ඇත. AC රේඛාව මත B ලක්ෂය පිහිටා ඇත. හරිද? අපිට තමයි දත්තයක් දීලා තියෙනවා ABD කෝණේ සමානයි නම් ABD කෝණේ සමානයිද කාටද? හරිද? ABD කෝණේ සමානයි CBE කෝණේ නම් CBE කෝණයට සමානයි නම් මෙන්න මේ කෝණේ මෙයාට සමානයි නම් ඕගොල්ලන්ට බව පෙන්වන්න කියනවා මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. කවුද? ABE කෝණයට මොන කෝණෙද? CDB කෝණය. නේ? CBD කෝණය. සමාන බව පෙන්වන්න. ඔක තමයි ගාන. ඔන්න ගාන. තකලා. රූපය ඇදලා ඔය විදිහට අපි ඉක්මනට ගාන හදමු. ඉක්මන් කරන්න. ඉස්සලා රූපය අඳින්න AC රේඛාව මත රූපය අඳින්න ගානක් කියවන්න හරියට. හරි ඉවරයි. හොඳයි. AC රේඛාව මත AC සරල රේඛාව මත B ලක්ෂය පිහිටා ඇත. මෙතන ළමයි දත්තේ මොකද්ද? ABD කෝණයයි CBE කෝණයයි සමානයි. කො ABD කෝණය? ABD. හරි. මෙන්න මේ කෝණය. මම මේ මාක් කරන කෝණය තමයි මොකද්ද? ABD කෝණය. CBE කෝණය කො? CBE. මෙන්න. ඔන්න ඔය කෝණ දෙක ළමයි සමානයි. දැන් හිතන්නකෝ මේක අංශක 120යි නම් හරි මෙන්න මේ කෝණයේ අංශක 120යි නම් මෙයක් තියෙන 120ක් වෙන්න ඕනේ. නේ? මේක 150 නම් මෙයක් 150ක් වෙන්න ඕනේ. සමානයි. හරි. අපිට කියනවා ළමයි මේ කෝණ දෙක සමාන බව පෙන්වන්න. ABE කෝණය කො? ABE මෙන්න. මේ කෝණය සමානයි කියලා පෙන්නන්නලු CBD කෝණය. කො CBD කෝණය? CBD මෙන්න. මෙන්න මේ පැත්තේ තියෙන මේ පොඩි කෝණයයි මේ පැත්තේ තියෙන පොඩි කෝණයයි මේ කෝණය සහ මේ කෝණය සමාන බව පෙන්නන්නලු. ඉතින් මේකට අංගාල ඇදුවේ තමයි ප්‍රත්‍යක්ෂාංක 3 පාවිච්චි කරලා දැන් මේ කෝණ දෙක සමානයි ලියාගන්න ඉස්සෙල්ලා මේක දත්තේ ABD කෝණයට සමානයි කවුද? CBE කෝණය. නේ? හරි මේක තමයි ගානේ ලියාගන්න ඉස්සෙල්ලා. හරි දැන් අපිට ළමයි අවශ්‍ය කෝණ දෙක ගන්න නිකන් කල්පනා කරන්නකො මේ පැත්ත ඉස්සන් මේ. හරි මේකට අමතක කරන්න. දැන් මට කියන්න දැන් මේ කෝණ දෙක සමානයි කියලා පෙන්නන්න බෑ. ABE කෝණය මෙන්න මෙයාව හදා ගන්න මොකද්ද කරන්න ඕනේ? මෙයාගෙන් මෙන්න මෙයාමයි මේ මැද තියෙන කෝණය මොනවා කරන්නද? මේ මැද තියෙන කෝණේ මේ ලොකු කෝණේ උදාලා අඩු කරා නම් හරි මෙන්න මේ සම්පූර්ණ මේ කෝණේ මේ මැද තියෙන කෝණේ අඩු කරා නම් මේ පැත්තේ තියෙන මේ පොඩි කෝණය එනවනේ. ඊට පස්සේ මේ පැත්තේ ගන්න. හරි මෙන්න මේ ලොකු කෝණය. මේ මැද තියෙන මේ කෝණය මෙන්න මෙයා අඩු කරා නම් මෙයාව ගන්න පුළුවන් CBD කෝණය. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ප්‍රත්‍යක්ෂාංක 3ට අනුව ලියන්න. ප්‍රත්‍යක්ෂ අංක 3ට අනුව මම මේ සම්බන්ධයේ මේ සමානතාවයේ දෙපැත්තෙන්ම එකම දෙයක් අඩු කරනවා එකම රාශියක්. හරි ආවද අඩු කරන්නේ? ඉස්සෙල්ලා මේක ලියා ගන්න ABD හරිද? මේ පැත්ත CBE නේ? ඔන්න ඔය දෙපැත්තෙන්ම මම අඩු කරනවා මොකද්ද? මේ මැද තියෙන කෝණය EBD දෙපැත්තෙන්ම අඩු කරනවා අර මැද තියෙන කෝණය EBD නේ දෙපැත්තෙන්ම එකම දෙයක් අඩු කරන්න පුළුවන් නේ එතකොට ඒ එන අරියන් දෙපැත්ත සමාන වෙනවා දැන් මට කියන්න
ABD කෝණයෙන් මේ කෝණය අඩු කරාම කීයද එන්නේ? ABD මෙන්න මේ කෝණයෙන් මේ පොඩි කෝණය අඩු කරාම මේ කෝණ කැටයනවනේ අපිට අවශ්‍ය කවුද? න්‍යාය වනේ බලන්න. මේ කෝණයෙන් මේ අඩු කරන්න මේ මැද තියෙන කෝණය. මේ එතකොට එන්නේ ළමයි මෙන්න මෙයාගෙන් මෙයා අඩු කරාම මෙයා එන්නේ. ඒ කවුද? ABE කෝණය මෙන්න මෙයා වෙනවා. කවුද එන්නේ? ABE නේ? ඒ වගේ මේ පැත්ත බලන්න මේ CBE කෝණය. CBE මෙන්න මේ ලොකු කෝණය. මම අඩු කරනවා EBD කෝණය. අර බැඳ තියෙන මෙන්න මේ කෝණය. මෙයාගෙන් මේ පොඩි කෝණය අඩු කරාම මේ පැත්තේ ඉන්න කෝණ වැඩි වෙනවනේ. මේ ලොකු කෝණේ මේ මැද කෝණේ කෑල්ල මේ කෑල්ල අඩු කරාම මේ ඉතු චූටි කෑල්ල මේ පැත්තට එන්නේ. ඒ කියන්නේ කවුද? CBD කෝණය. දැකලා CBD කෝණය ඔය දෙක මොකද සමානයි. පැහැදිලිද? හරි මේ දෙක අඩු කරාම මෙයා එනවා. මෙයාගෙන් මෙයා අඩු කරාම මෙයා එනවා. ඉතින් මේ දෙක අපි දන්නවා මේ සමානයි. ඔන්න උත්තරේ බව පෙන්නනවා. හරි අපි තව එකක් ළමයි කරමු ප්‍රත්‍යක්ෂාංක 4. හරි ලබන සතිය අපිට එකයි තියෙන්නේ. ඒකෝට පාඩම ලබන සතිය ඉවර කරලා අලුත් 8 වෙනි පාඩම ලබන සතිය කරන්න පුළුවන්. පටන් ගන්න පුළුවන්. හරි ඉක්මන් කරන්න. ප්‍රත්‍යක්ෂාංක 4 කරලා ගානක් හදලා නවත්තමු. ඉක්මන් කරන්න. හරි. දැන් අපි ප්‍රත්‍යක්ෂ ළමයි 3ක් ඉගෙන ගත්තා. නේ? හරි. දැන් එකතු කිරීමක් කරා අඩු කිරීමක් කරා. තව ළමයි දෙකක් තියෙනවා මොනවද? තව දෙකයි තියෙන්නේ ඔක්කොම ප්‍රත්‍යක්ෂ පහයි. නේ? සමාන රාශි වලින් එකම සංඛ්‍යාවක් අඩු කිරීම කරා. නේ? තුන්වෙනි ප්‍රත්‍යක්ෂය හරි. හරි දෙවෙනි ප්‍රත්‍යක්ෂය කරේ සමාන රාශි දෙකකට එකම සංඛ්‍යාවක් එකතු කරන්න පුළුවන්. තමයි එහෙනම් මට කියන්න හතරවෙනි ප්‍රත්‍යක්ෂය මොකද්ද? ඔව් 4යි 5යි තියෙන්නේ ಗುಣ කරන්නයි බෙදන්නයි. හරි. දැන් ඊළඟමයි ඔන්න 10 සමානයි 10ට. හරි. මේ රාශි දෙක සමානයි. අන්න දෙපැත්තම එකම රාශියකින් ගුණ කරනවා. මොකද වෙන්නේ බලන්න. දෙපැත්තම එකම රාශියකින් ගුණ කරනවා. ගුණ කරාම ළමයි 10 වරක් 2 20යි 10 වරක් 2 20යි. මොකද වෙන්නේ? ඒ එන දෙකක් සමාන වෙනවා. නේ? එහෙනම් ළමයි අපි ලොකු මෙහෙම දෙනවා. A කියන රාශිය B කියන රාශියට සමාන නම් හරි මම මේ රාශි දෙක එකම රාශියකින් ගුණ කරාම එන අගය දෙපැත්තම c කින් ගුණ කරනවා. මොකද වෙන්නේ ළමයි? සමාන වෙනවනේ. a වතාවක් c b වතාවක් c ට සමාන වෙනවනේ. ඒ විදිහට මෙයාව c කින් ගුණ කරාම එන අගයයි මෙයාව c කින් ගුණ කරාම එන අගයයි සමාන වෙනවා. ඔක තමයි ළමයි 4 වෙනි ප්‍රත්‍යක්ෂය. හරි කියන්න මෙහෙම. ප්‍රත්‍යක්ෂාංක 4 ඉක්මන් කරන්න. හරි ලියන්න මෙහෙම. සමාන රාශි වචනෙන් ලියන්න. සමාන රාශි එකම රාශියකින් සමාන රාශි එකම රාශියකින් ගුණ කළ විට ලැබෙන අගයන්ද සමාන වේ. සමාන රාශි එකම රාශියකින් ගුණ කළ විට ලැබෙන රාශිද සමාන වේ. නැත්නම් ලැබෙන අගයන්ද සමාන වේ. හරි කඩලා මේක ලියා ගන්න. හරි සමාන රාශි එකම රාශියකින් ගුණ කළ විට ලැබෙන අගයන්ද සමාන වේ. හරි ඔකේ ගාන හදලා කොහොමද නවත්තන්නේ?
හරි 7 4 අභ්‍යාසය. පොතේ දාන්න තමයි 7 4 අභ්‍යාසය. හරි. ඒකේ ටක් ගාලා තියෙනවා ABCD සමචතුරස්‍රයක්. ප්‍රශ්නාංක 1 ඉක්මන් කරන්න. මේක ලිව්වා 7 4 අභ්‍යාස කියලා දාලා ප්‍රශ්නාංක 1. ඒකේ ළමයි කියනවා ABCD සමචතුරස්‍රයක් තියෙනවා. හරි. ABCD සමචතුරස්‍රයක්. තව තියෙනවා ළමයි එහා පැත්තේ මොකද්ද? PQRS රොම්බසයක් නේ. PQRS කවුද මෙයා රොම්බසය? අගලා අරින්න. හරි PQRS රොම්බසය. PQRS රොම්බසයක් තියෙනවා. හරි ප්‍රශ්නාංක 1. ඒතර ABCD සමචතුරාශ්‍රයක් හා PQRS රොම්බසයක් තියලා තියෙනවා. රොම්බසයේ හරි ABCD සමචතුරාශ්‍රයේ හා PQRS රොම්බසයේ ළමයි අපිට දත්තයක් දීලා තියෙනවා. AB දිග. දැන් ඔයගොල්ලෝ දන්නවා ළමයි මේක සමචතුරාශ්‍රයක් වුණාම මේ පාද හතර දිගින් සමානයිනේ. ඔව්. මේක අපමණකින් රොම්බසය එකක් ළමයි මොකද වෙන්නේ? රොම්බසය එකක් පාද හතර ඈ ඔව් දිගින් සමානයි නේ. මේ සමචතුරාශ්‍රයේ පාද හතර එකිනෙකට සමාන වෙනවා. හරිද? මෙයා සෙන්ටිමීටර 10 නම් මෙයාත් 10, මෙයාත් 10, මෙයාත් 10යි. රොම්බසය එකත් එහෙමනේ. දැන් මෙයා සෙන්ටිමීටර 8යි නම් මෙයාත් 8යි, මෙයාත් 8යි, මෙයාත් 8යි, මෙයාත් 8යි. අපිට කියනවා මේකේ තියෙන පාදයක දිගයි මේකේ තියෙන පාදයක දිගයි සමානත් වෙනවලු. දැන් මොකද වෙන්නේ? සමචතුරාශ්‍රයේ පාදයක දිග පැත්තක දිග සමාන වෙනවලු. නේ රොම්බසයේ පැත්තක දිග නෙමෙයි. AB දිග සමානයි BQ ට. වේ නේ මේව දීලා තියෙනවා. හරිද? වේ. ඔන්න දත්තේ. හරිද? එතකොට හතරවෙනි ප්‍රත්‍යක්ෂය පාවිච්චි කරලා අපිට කියනවා ගානේ පළවෙනි එක රෝගී ලක්ෂණ. ඉක්මනට හදන්න බලන්න try කරන්න. ABCD සමචතුරාශ්‍රයේ පරිමිතිය PQRS රොම්බසයේ පරිමිතියට සමාන බව පෙන්වන්න. රෝගී ලක්ෂණ 1. රෝගී ලක්ෂණ 2 AB දිග සෙන්ටිමීටර 7ක් නම් හරි මේ දිගවල දෙක සමානයි කියලා දීලා තියෙනවා. AB දිග සෙන්ටිමීටර 7ක් නම් අපිට කියනවා රොම්බසයේ පරිමිතිය කීයද හොයන්න ඕනේ. හරි. මම විනාඩි 2 3ක් දෙනවා. ඔයගොල්ලන්ට හිතෙන විදිහට ඔය හතරවෙනි ප්‍රත්‍යක්ෂයත් පාවිච්චි කරලා try කරන්න ගාන හදන්න. හරි විනාඩි 3ක් දෙනවා. ගාන හදලා අපි එතකොට නවත්තනවා අද. ඉක්මන් කරන්න. හරි යන්න මේ වෙද්දි ගාන හදලා ඉවර ළමයි ඉන්නවද? ඉස්සෙල්ලාම කියන්නේ සමචතුරාශ්‍රී පරිමිතියට රොම්බසයේ පරිමිතිය සමාන බව පෙන්නන්නේ. ඉක්මන් කරන්න. ඉතින් ළමයි මට කියන්න සමචතුරාශ්‍රී පරිමිතිය. දැන් අපි දන්නවානේ AB දිගයි PQ දිගයි සමානයි ගාන විතර දිනවනේ. අර රෝගී ලක්ෂණ එක හදාද්දී ඕගොල්ලන්ට කෙලින්ම ලියුව හැකි AB දිග සමානයි PQ නේ. D ඇට. හරි.
හරි ඉවරද? ඔව්. දැන් ළමයි මෙතන පරිමිතිය ගන්න ඕනේ අපිට නේ. අපි දන්නවා සමචතුරාර්ය පරිමිතිය කියන්නේ මේ පැත්තක දිග වගේ හතර ගුණයක් නේද? දැන් 7යි 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 කියන්නේ හතරක් හතරනේ. ඔව් මම එහෙනම් ළමයි මොකද කරන්නේ? මේකේ දෙපැත්තම වැඩි කරනවා 4යි. මේ ප්‍රත්‍යක්ෂාංක 4ට අනුව ප්‍රත්‍යක්ෂ අංක 4ට අනුව අපි දන්නවා සමචතුරාර්යයේ පරිමිතිය කියන්නේ පැත්තක දිග 4ෙන් වැඩි කරනවා නම් හරි. නේ? පැත්තක දිග වැඩි කරන්න 4ෙන්. ඉක්මන් කරන්න. හරි. එතකොට දෙපැත්තම මම ළමයි 4ෙන් වැඩි කරනවා. ප්‍රත්‍යක්ෂාංක 4. නේ? එකම සංඛ්‍යාවකින් වැඩි කරන්න පුළුවන් දෙපැත්තම. එතකොට ළමයි මෙතන එනවා 4 වරක් AB. එහෙනම් ළමයි මේ පැත්තේ එනවා 4 වරක් PQ. 4 වරක් AB කියලා කියන්නේ මොකද්ද? ABCD සම චතුරස්‍රයේ පරිමිතිය නේද? පැත්තක දිග වගේ 4 ගුණයක් කියන්නේ සමචතුරස්‍රයේ වටේ දිගවල් වල එකතුව. 4 වරක් පැත්තක දිග. සමචතුරස්‍රයේ පරිමිතිය නේ. පැති 4 දිගවල් වල එකතුව. PQ දිග වගේ 4 ගුණයක් කියලා කියන්නේ රොම්බසේ පරිමිතිය. සමානයි කාටද? හරි කාලෙකට. PQ RS රොම්බසේට නේ. ඔව් රොම්බසේ පරිමිතිය. රොම්බසේ පැත්තක දිග වගේ මොකද රොම්බසේ එකක් පැති 4 දිගින් සමානයිනේ. 4ෙන් වැඩි කරා නම් පැත්තක දිග පරිමිතිය එනවා. හරි නොමිලක්කන් දෙක අපිට කියනවා මේකේ පැත්තක දිග 7යි නම් ඒ වගේ 4 ගුණයක් නේද? එහෙනම් නොමිලක්කන් දෙකේ උත්තරේ කීයද? සෙන්ටිමීටර 4 4ෙන් වැඩි කරා නම් කීයද? 28යි සෙන්ටිමීටර. ඉවරයි. හොඳයි. හරි එහෙනම් අපි මෙතනින් අදට ක්ලාස් එක අපි අවසන් කරනවා. හරි? ලබන සතියේ ක්ලාස් එකකින් අපි එතකොට තව එකයි තියෙන ප්‍රත්‍යක්ෂනේ. පස්වෙනි එක කරලා 8 වෙනි පාඩම පටන් ගන්නවා. හොඳයි එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. හරි ඒ ටික සම්පූර්ණ කරන්න ඕනේ.